අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අද අපි ඉගෙන ගන්නෙත් විශේෂ දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ අර කලින් වගේම අතිසාර්ථක දේශනාවල්. මේ දේශනාව ශ්‍රවණය කරපු ඒ පින්වත් උත්තමයා ඒ දේශනාව අවසන් වෙනකොට අනාගාමි වුණා. එතකොට ඒ බඳු දේශනාවක්. මේ දේශනාවේ නම ධාතු විභංග සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? ධාතු විභංග සූත්‍රය. මෙතන හරි අපූර්ව සිද්ධියක් වෙනවා. ඒක අපිට මේ ධර්මයේ ඉගෙන ගන්නකොට තේරුම් ගන්නට පුළුවනි. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මගධ රාජ්‍යයේ චාරිකාවේ වඩින ගමන් රජගහ නුවර වැඩ සිටිද්දී මගධ රාජ්‍යයේ චාරිකාවේ වඩින ගමන් උන්වහන්සේට එදා රෑ වුණා. රෑ වුණාට පස්සේ ඒ රජගහ නුවරදී රෑ වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කළා රෑ නවතින්න තැනකට වඩින්න. ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රමණයන් වහන්සේලා රාත්‍රී කාලේ නවතන් ගන්නේ ඒ කාලේ වළං හදන ගෙවල් වල තියෙන ශාලාවේ. ඒවට කියන්නේ කුම්භකාර ශාලා කියලා. ඉතින් ඒ ශාලාවේ තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ දන්න අඳුරන කෙනෙක් හිටියා. වළං හදන කෙනෙක්. එයාගේ නම භාර්ගව. එයාගේ නම භාර්ගව. ඉතින් බුදුරජාණන් වහන්සේ එයා හම්බ වෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ යාට කියනවා පින්වත් භාර්ගව ඔබට ප්‍රශ්නයක් නැත්තම් මං අද රාත්‍රියේ එක රාත්‍රියකට මම මේ හෝල් එකේ ඉන්නද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ අර භාර්ගවගෙන් ඇහුවා. භාර්ගව පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් පැවිද්දෙක් කැවිදින් නැවතිලා ඉන්නවා ඒ ශාලාවේ. ඉතින් ස්වාමීනි ඒ පැවිද්දා ඒ කියන්නේ ශ්‍රමණයන් වහන්සේ අවසර දුන්නොත් ඔබ වහන්සේට නවතින්න පුළුවන් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ රාත්‍රියේම ඒ ශාලාවට ගියාම පැවිද්දෙක් ඉන්නවා ශාලාවේ. ශ්‍රමණයන් වහන්සේ නමක්. සමහරට යන්තම් අඳුන ගන්න නැති ලාම්පු එළියකින් වගේ කරවලේනේ ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. ඉතින් ඒ කාලේ පොල් තෙල් පහන් වගේ තෙල් පහන් තමයි පත්තු කරන්නේ. ඉතින් කොයි හරි කොනක තෙල් පහනක් තියෙනදී සමහරට ඒකත් නැතුව ඇති. ඉතින් ඇහුවා බුදුරජාණන් වහන්සේ ගිහින් පින්වත් භික්ෂුව මං අද රෑ මේ ශාලාවේ හිටියට කමක් නැද්ද කියලා ඇහුවා. එතකොට ඒ භික්ෂුව උත්තර දුන්නා ආශ්මතුන් වහන්සේ කියලා කියන්නේ සමාන අයට එක්ක Tamanට බාලායට කතා කරන වචනයක්. ආශ්මතුන් වහන්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේ කැමති විදියට මෙහි ඉන්න කිව්වා.
එතකොට දැන් මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන කෙනෙක්. මේ කෙනාගේ නම පුක්කුසාති. මොකද්ද නම? ඔව්, මෙයාට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේගේ ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් එයා පැවිදි වෙච්ච කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේව දැකලා කතා කළා නෙමෙයි. ඒ ශ්‍රී සද්ධර්මයේ අහලා නෙමෙයි. දැන් බලන්න ඒ ශ්‍රී සද්ධර්මයේ අහලා. දැන් අපි කොච්චරනම් අහනවද? ඒ අහලා ශ්‍රී සද්ධර්මයට එන්නේ නැතුව කේන්දර පස්සෙම කැරකෙනවනම් කොයිතරම් අවාසනාවක්ද නේ? දැන් බලන්න මේ ශ්‍රී සද්ධර්මයේ අහලා නැති. ශ්‍රී සද්ධර්මයේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ නම අහලා උන්වහන්සේගේ ගුණ සමූහය අහලා තමයි පැවිදි වුනේ. පැවිදි වෙලා දැන් එයත් ඒ හෝල් එකේ නැවතිලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ කුම්භකාර හෝල් එකේ ඒ බාහිරව උන්වහන්සේට පැදුරක් දුන්නා. උන්වහන්සේ පැදුර එලාගෙන වාඩි වුණා. වාඩි වෙලා භාවනා කළා. අර පුක්කුසාති භික්ෂුවත් පැදුර එලාගෙන ඒ පැත්තකින් එයාට ලැබිච්ච පැදුර එයා වාඩි වෙලා භාවනා කරනවා. එතකොට මේ පැහැදිලිව පේනවා මෙයා ගිහි ජීවිතය අතහැරලා තනියම මහාන වෙච්ච කෙනෙක්. ඉතින් රාත්‍රී කාලයේ ගෙවුනහම බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ අලුත් පැවිද්ද හරි හොඳයි නේ. මේ අලුත් පැවිද්ද මේ පැවිදි කෙනා හොඳට භාවනා කරගෙන සාන්තව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් නේ. මම මෙයත් එක්ක කතා බස් කරන්න ඕන කියලා හිතුණා. ඉතල බුදුරජාණන් වහන්සේ යාගෙන් අහනවා රාත්‍රියේ පින්වත් සුවේ ඔබ මහණ වුණේ කවුරු වෙනුවෙන්ද? ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ඔබ කාගේ ධර්මයටද කැමති කියලා ඇහුවා. අහනකට මෙයා කියනවා ප්‍රිය ආශ්මුතුන් වහන්සේ ශාක්‍ය වංශී කුමාරයෙක් ඉන්නවා. ඒ ශාක්‍ය වංශින් නික්මිලා පැවිදි වෙලා. ඉතින් එයාගෙන් අහන ඔබ දන්නවද උන්වහන්සේගේ ගුණ? උන්වහන්සේ නික්කලෙස් සුත්තමේ. ඒකේ තේරුම අරහං. උන්වහන්සේට ගුරුවරයෙක් නැහැ ධර්ම අවබෝධ කරන්න. ඒකේ තේරුම සම්මා සම්බුද්දයි. උන්වහන්සේ අවබෝධයට අනුකූල වූ ජීවිතයක් ගෙවනවා. විද්‍යාචරණ සම්පන්න. උන්වහන්සේ නිවන් මඟ සොයාගෙන නිවනට පැමුණුණා. සුගත. උන්වහන්සේ සෑම ලෝකයක් ගැනම අවබෝධයකින් යුක්තයි. ලෝකවිදු. උන්වහන්සේට පුළුවන් මේ ලෝක සත්‍යාව නිවන් මගේ දමනය කරන්නට. අනුත්තර පුරුෂ ධම්ම සාරති. උන්වහන්සේ තමයි දෙවියන්ටයි මිනිසුන්ටයි නිවන් මඟ කියලා දෙන්නේ. සත්තා දේ මනුස්සානං. උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ අනිත් අයට කියලා දුන්නා. බුද්ධ. මේ සීල ගුණයන් දැරීමට තරම් භාග්‍ය සම්පන්නයි. අන්න උන්වහන්සේ වෙනුවෙන් තමයි මම මහාන වුණේ. මං හරි කැමති උන්වහන්සේගේ ධර්මයට. දැන් ඔබෙන් ඇහුවොත් ඔබ කවුද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට ඔබ කැමති කාගේ ධර්මයටද? ඔබට කේන්දරයක් තියනවද? අන්න බලලා මල්ලෙන් එළියට පයින්නවා. එතකොට අන්න එතකොට තිසරණේ නෑ. එතකොට ඒක මෝනිච්චාවට කියන කතාවක්. මෙයා මෝනිච්චාවටද මේක කිව්වේ? ඇත්තටමයි මේ කිව්වේ. එතකොට මෙයා කිව්වා මම අන්නේ උත්තමයන් වහන්සේත් එක්ක තමයි උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මං උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තමයි මං කැමති කියලා කිව්වා. දැන් එතකොට මේ කතා කර ඉන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක කියලා දන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. අහන පින්වත් භික්ෂුව ඔය භගවත් තරහත් සම්බුදුරජාණන් වහන්සේ කොහෙද මේ දවස්වල ඉන්නේ? එතකොට කියනවා ප්‍රිය ආශ්මතුන් වහන්සේ උන්වහන්සේ ඉන්නේ සෑහෙන දුර. උන්වහන්සේ ඉන්නේ සවැත් නුවර උත්තර ජනපදයේ උත්තර ප්‍රදේශවල සවැත් නුවර උන්වහන්සේ වැඩ ඉන්නේ. මම මේ උන්වහන්සේව තමයි බැහැ දකින්න යන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ අහන පින්වත් භික්ෂුව කලින් දැකලා නැද්ද? අනේ දැකලා නැහැ කිව්වා. ඒක දැක්කොත් එහෙම උන්වහන්සේව ඔබට අඳුන ගන්න පුළුවන්ද? ඉතින් මේ පුක්කුසාති භික්ෂුව කියනවා අනේ අඳුන ගන්නත් පුළුවන් වේද කියන්න බෑ. මම දැකලා නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම හිතුවා. මේ පින්වත් කෙනා මං උදෙසා පැවිදි වෙච්ච කෙනෙක්. මම මේ පින්වතාට ධර්මය කියන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මං ඔබට ශ්‍රී සද්ධර්මය කියන්නම්. ඔබ හොඳට අහගෙන අවබෝධ කරන්න මහසි ගන්න. ඉතින් යත් පිය හොඳයි ආශ්පතුන් වහන්සේ කියලා දැන් ඔන්න අහගෙන දැන් මේ කුඹල් හල ඇතුලේ රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේ එක පැදුරක වාඩි වෙලා අර පුක්කුසාති එක පැදුරක වාඩි වෙලා අහගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඒ පින්වත් කෙනාට ධර්මයේ දේශනා කරනවා. හරි ලස්සන ධර්මයක් මේ ධර්මයේ. හරිම මිහිරි රසවත් ධර්මයක්. උන්වහන්සේ වදාරනවා පින්වත් භික්ෂුව මේ ජීවිතේ කියන්නේ ධාතු 6ක්. උන්වහන්සේ ඉස්සල්ලාම දේශනා කරනවා මේ ජීවිතේ කියන්නේ ධාතු 6ක්. ඊළඟට උන්වහන්සේ වදාලා මේ ජීවිතය කියන්නේ ස්පර්ශ ආයතන 6ක්. දැන් ධාතු 6 කියන වචනේ ඔබට සමහර විට අලුත් වෙන්න පුළුවන්. මොකද ඔබ හැමතිස්සෙම අහලා තියෙන්නේ මොකද්ද? ධාතු 4යි. ඔව්. පඨවි ආපෝ තේජෝ වායෝ. මෙතන ධාතු 6ක්. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. දැන් පස්සේ විස්තර වෙනවා ඔක්කොම ධාතු 6ක්. ජීවිතය කියන්නේ ස්පර්ශ ආයතන 6ක්. ස්පර්ශ ආයතන 6ක් කියන්නේ ඔව් ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශ ආදී ස්පර්ශ ආයතන. දැන් ජීවිතය කියන්නේ ස්පර්ශ ආයතන 6ක් කියප ගමන් ඔබට ධර්මයේ මතක් වෙනව නේද? ආන්න ඒකටයි ධර්මයේ කියන්නේ. අන්න ඒක ඔබේ ප්‍රඥාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න ජීවිතය කියන්නේ ධාතු 6ක්. ඊළඟට උන්වහන්සේ වදාලා ජීවිතය කියන්නේ ස්පර්ශ ආයතන 6ක්. ඊළඟට වදාලා ජීවිතය කියලා කියන්නේ හිත හැසිරෙන තැන් 18ක එකතුවක්. ජීවිතය කියන්නේ මොකද්ද? හිත හැසිරෙන තැන් 18ක එකතුවක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය ජීවිතේ අදිෂ්ඨාන 4කින් දියුණු කරන්න ඕන. අදිෂ්ඨාන කීයකින්ද? 4කින් දියුණු කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේනා ඒ අදිෂ්ඨාන 4න් දියුණු කරන ජීවිතයේ තුල කිසිම හැඟීමක් පවත්වන්නේ නැත්නම් මොන හැඟීමක්ද මේ කියන්නේ? මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ කිසි හැඟීමක් පවත්වන්නේ නැත්නම් අන්න එයාට කියනවා සාන්ත මුනිවරයා කියලා. දැන් මේක හොඳට මතක තියාගන්න. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ එයාගේ ප්‍රඥාවට ගෝචර වෙන ආකාරයට මේ ධර්මයේ කියා දෙන තාලේ උන්වහන්සේ වදාලා ජීවිතය කියන්නේ ඉස්ලාම වදාලා ජීවිතය කියන්නේ ධාතු 6ක්. ජීවිතය කියන්නේ ස්පර්ශ ආයතන 6ක්. ජීවිතය කියන්නේ සිත හැසිරෙන තැන් 18ක්. 18ක එකතුවක්. මේ ඊළඟට ජීවිතේ දියුණු කරන්නට තියෙන්නේ අදිෂ්ඨාන 4කින්. ඊට පස්සේ
එයා අදිෂ්ඨාන හතරකින් දිනු කරන ජීවිතය තුළ හැඟීමකට එන්නේ නැත්තම්. ඒ කියන්නේ මම මාගේ ආත්මය කියන හැඟීමකට එන්නේ නැත්තම්. එයාට තමයි සාන්ත වූ මොණිවරයා කියන්නේ. කියලා උන්වහන්සේ වදාලා ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාද වෙන්න. ඔන්න ඊළඟට උන්වහන්සේ දැන් දේශනා කරගෙන යනවා. මොකද්ද? ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාදී වෙන්නයි. සත්‍ය තියෙන්නේ රකින්නයි. ත්‍යාගය තියෙන්නේ අත්හරින්නයි. ඊළඟට සංසිඳීම තියෙන්නේ පුහුණු වෙන්නයි. ඔන්න මාතෘකාව දේශනා කළා. ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාදී වීමට. සත්‍ය තියෙන්නේ රැකීමට. ත්‍යාගය තියෙන්නේ අත්හැරීමට. සංසිඳීම තියෙන්නේ පුහුණු වීමට. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඔන්න විස්තර කරගෙන යනවා. විස්තර කරගෙන යනවා පින්වත් භික්ෂුව. දැන් ඔන්න ඉස්සෙල්ලාම උන්වහන්සේ ධාතු 6 ගැන නෙමෙයි කියන්නේ. ධාතු 6 ගැන ලොකු විස්තරයක් කරන්න ඉස්සර වෙලා උන්වහන්සේ මේ සාරාංශ කළා දේශනා කරනවා. කෙන පින්වත් භික්ෂුව ස්පර්ශ ආයතන 6ක් මේ ජීවිතේ. මේ ජීවිතය කියන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන 6ක්. මොනවාද ස්පර්ශ ආයතන 6? ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙනවා. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙනවා. දිවයි රසයයි විඥානයයි එකතු වෙනවා. කයයි පහසයි විඥානයයි එකතු වෙනවා. මනසයි අරමුණුයි විඥානයයි එකතු වෙනවා. ආන්න ඒක තමයි ජීවිතේ. එතකොට ඔබට මතක් වෙන්නේ කාවද මෙහෙම කියනකට? තමන්ව මතක් වෙන්න ඕනේ. එතකොටයි ධර්මයේ දකින්නවා කියන්නේ. මේ කියන්නේ මං ගැනනේ කියලා මතක් වෙන්න ඕනේ. එතකොට ස්පර්ශ ආයතන 6ක එකතුවක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතය කියලා කියන්නේ හිත හැසිරෙන තැන් 18ක එකතුවක්. ඔන්න උන්වහන්සේ දේශනා කරනවා ඇහෙන් රූපයක් දැකලා සැප විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. දුක් විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. උපේක්ෂාව ඔස්සේ හිත හැසිරෙනවා. තුනයි. එතකොට ඒකේ තුනයි. ස්පර්ශ ආයතනේ පළවෙනි ස්පර්ශ ආයතනෙන් තුන් ආකාරයට හිත හැසිරෙනවා. කණින් ශබ්දයක් අහලා සැප විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. දුක් විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. උපේක්ෂා විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. එතකොට 6යි. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා සැප විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. දුක් විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. උපේක්ෂා විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. එතකොට 9යි. එතකොට දිවෙන් රස විඳලා සැප විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. දුක් විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. උපේක්ෂාව ඔස්සේ හිත හැසිරෙනවා. එතකොට 12යි. කයින් පහස විඳලා සැප විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. දුක් විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. උපේක්ෂාව විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. එතකොට 15යි. මනසට අරමුණක් සිතලා සැප විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. දුක් විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. උපේක්ෂා විඳීම ඔස්සේ හිත හැසිරෙනවා. ඕක තමයි කිව්වා ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ ඕක නෙමෙයිද? ඕක තමයි ජීවිතය. අපිට මහා ලොකුවට පේන්නේ ඕක. මහා සාර භාර හැටියට පේන්නේ ඔච්චරයි ජීවිතය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ජීවිතයේ අදිෂ්ඨාන 4ක් ඇති කරගන්න පුළුවන් එකක්. අදිෂ්ඨාන කීයක්ද? 4ක්.
ඒ අදිෂ්ඨාන හතර මොනවද? ප්‍රඥාව, සත්‍යය, ත්‍යාගය, සංසිඳීම. ප්‍රඥාව, සත්‍යය, ත්‍යාගය, සංසිඳීම. ප්‍රඥාව තියෙන්නේ මොනවටද? අප්‍රමාදී වීමටයි. ප්‍රඥාව මොකේටද තියෙන්නේ? අප්‍රමාදී වීමටයි. සත්‍ය තියෙන්නේ රැක ගැනීමට, ආරක්ෂා කිරීමටයි. ත්‍යාගය තියෙන්නේ අත්හැරීමටයි. සංසිඳීම තියෙන්නේ පුහුණු වීමටයි කියලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා කියන්නේ මෙන්න මේකයි කියලා ඔන්න දැන් විස්තර කරනවා. අර ඉස්සල්ලාම දේශනා කරපු මාතෘකාව. දැන් බලන්න උන්වහන්සේගේ දැන් උන්වහන්සේ තේරුම් ගත්ත මේ පුක්කසාතිට මෙන්න මේ විදිහට මේක තෝරලා දෙන්න ඕන කියලා. ඉතින් උන්වහන්සේ දැන් ධාතු 6 විස්තර කරනවා. එනවා පින්වත් භික්ෂුව මේ ජීවිතය තුළ ධාතු 6ක් තියෙනවා. ධාතු කීයක්ද? 6ක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. දැන් මේ ධාතු 6 විස්තර කරගෙන යනවා. කෙනා පින්වත් භික්ෂුව තමා තුලක් තියෙනවා පඨවි ධාතු, Tamanගෙන් බාහිරක් තියෙනවා. ඒ කියන්නේ අපි තුලක් තියෙනවා පඨවි ධාතු, අපෙන් බාහිරක් තියෙනවා. දැන් ඔන්න විස්තර කරන්න ඕනසි තමා තුල තියෙන පඨවි ධාතු. ඒ තමයි ඒ පඨවි ධාතු තමයි තමන් තුල තියෙන ගොරෝසු කර්කස යමක් ඇද්ද ඒවා තමයි. මේ තමයි කේස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙනහලු, කුඩා බඩවැල, මහා බඩවැල, ආමාශය, අසුචි. මේවා තමයි කියනවා තමන් තුල තියෙන ගුරුසු දේවල් ගොඩ. මේ පඨවි ධාතුවයි බාහිර පඨවි ධාතුවයි ඔක්කොම එකයි කියනවා. ඔක්කොම එකයි. මොකක්ද මේ ඔක්කොගෙම තියෙන ලක්ෂණය? පොළොවට පස් වෙලා යනවා. ඔක්කොම එකයි කියනවා. පොළොවට පස් වෙලා යනවා. යම් කිසි කෙනෙක් එතකොට මේ පඨවි ධාතුව ගැන මෙන්න මේ විදිහට අවබෝධ කරගත්තොත් මේ පඨවි ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා අන්න එයාට පහළ වෙනවා යථාභූත ඥානය. අන්න යථාභූත ඥානය අපි ඇති කරගන්න ඕන නම් එහෙනම් මොකද කරන්න තියෙන්නේ? නුවණින් විමසන්න ඕනේ මේවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා නුවණින් විමසන්න ඕනේ. යථාභූත ඥානය ඇති වුනහම මොකද වෙන්නේ? නිබ්බින්දති. එතකොටයි කලකිරෙන්නේ. එතකොට කලකිරීම අවශ්‍ය කුමක් තුලින්ද? යථාභූත ඥානය තුලින්. අන්න එතකොට යාගේ හිත ඇලෙන්නේ නැතු යනවා. මොනවටද? කෙස් වලට, ලොම් වලට, නියපොතු වලට, දත් වලට, හමට, මස් වලට, නහරවල් වලට, ඇට වලට, ඇටලොඳ වලට, වකුගඩු වලට, හෘද මාංශයට, ඊළඟට දලබුවට, බඩදිවට, පෙනහළු වලට, කුඩා බඩවැලට, මහා බඩවැලට මේවට තියෙන ඇල්ම නැතුව යනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම පින්වත් භික්ෂුව මේ ජීවිතය තුළ තියෙන වැగిරෙන දේවල් ආපෝ ධාතු. ආපෝ ධාතු තමයි බාහිරත් ආපෝ ධාතු තියෙනවා, තමා තුලත් ආපෝ ධාතු තියෙනවා. තමන් තුල වැగిරෙන ගතියෙන් වැగిරෙන ස්වභාවයෙන් යමක් ඇද්ද ඒක තමයි තමන් තුල තිබෙන ආපෝ ධාතුව.
ඒ තමයි මොනවද? පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා. යම් කිසි කෙනෙක් මේ ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි දෙකම එකයි කියලා දැනගත්තොත්, ඒ කෙනා ඒ ආපෝ ධාතුවේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්තොත්, එයා ඊට පස්සේ නුවණින් විමසන්න කියනවා මේ ආපෝ ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා නුවණින් විමසන්න කියනවා. නුවණින් විමසනකට එයාට තේරෙනවා අනිත්‍ය වූ ආපෝ ධාතුව අනිත්‍ය වශයෙන්ම, දුක්ඛ වූ ආපෝ ධාතුව දුක් වශයෙන්ම, අනාත්ම වූ ආපෝ ධාතුව අනාත්ම වශයෙන්ම තේරෙනකට මොකද වෙන්නේ? අන්න පහළ වෙනවා ඥානයක්. මොකක්ද ඒ ඥානය? යථා භූත ඥානය පහළ වෙනවා. එතකොට තමයි ඇති වෙන්නේ ඇත්ත කලකිරීම. එතකොට තමයි ඇත්තටම එපා වෙන්නේ. එතකොට මොකද වෙන්නේ යාට? ආපෝ ධාතුව කෙරෙහි තියෙන ආශාව නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව තේජෝ ධාතුව. තේජෝ ධාතුව කිව්වේ උෂ්ණ ගතිය, රස්නි ගතිය, උණු ගතිය. රස්නි ගතිය තමා තුලක් තියෙනවා, බාහිරක් තියෙනවා. තමා තුල තියෙන රස්නි ගතිය අවබෝධ කරගන්න ඕනේ කියනවා. කොහොමද? තමන් තුල තියෙනවා ඇඟේ පිහිටපු රස්නි ගතියක්, තවන ගතියක්. කාවු විපු දේවල් දිරවන ගතියක්. ඊළඟට ඇඟ පුරාම 1000ක් දැවිල්ල රස්නේ ඇති වෙන ගතියක්. උණ හට ගන්න ගතියක්. ඊළඟට කාවු විපු දේවල් දිරවන ගතිය. ඊළඟට තමයි ශරීරයේ සම්පූර්ණ ඕජාව පතුරවන ගතිය. තවත් තියෙනවා නම් එහෙම ඒවා ඔක්කොම අයිති මොනවටද? තේජෝ ධාතුවට. ඉතින් ඒ බාහිර තේජෝ, අභ්‍යන්තර තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි දෙකම එකයි කියලා අවබෝධ කරගත්තොත් යා ඒ තේජෝ ධාතුව ගැන නුවණින් විමසන්න ඕන කියන කොහොමද? තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. එතකොට මොකද වෙන්නේ? යාට තේජෝ ධාතුව ගැන පහළ වෙනවා ඥානයක්. මොකක්ද ඒ ඥානය? යථා භූත ඥානයක් පහළ වෙනවා. යථා භූත ඥානෙ පහළ වුණාම තේජෝ ධාතුව කෙරෙහි යාගේ හිත කලකිරෙනවා. අන්නේ කලකිරීම නිසා තේජෝ ධාතුව කෙරෙහි තියෙන ඇල්ම නැති වෙලා යනවා. ඊළඟට වායෝ ධාතුව, වාතය. වායෝ ධාතුව තමා තුලක් තියෙනවා, තමාගෙන් බාහිරක් තියෙනවා. ඉතින් තමා තුල තියෙන වායෝ ධාතුව මොනවද? උගුරට එන වාතය තමන් තුල තියෙන වායෝ ධාතුව. පසුපසින් පිට වෙන වාතය තමන් තුල තියෙන වායෝ ධාතුව. ඊළඟට කුස ඇතුලේ බඩ ආස්සේ තියෙන වාතය තමන් තුල තියෙන වායෝ ධාතුව. අඟපතේ තියෙන එහාට මෙහාට දුවන වාතය තමන් තුල තියෙන වායෝ ධාතුව. ආස්වාස ප්‍රස්වාස වාතය මේ ඔක්කොම වායෝ ධාතු. තවත් තියෙනවනම් මොනවා හරි ඔක්කොම වායෝ ධාතු. ඒතර යා බලන්න කියනවා මේ වායෝ ධාතු මාත්‍රයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වායෝ ධාතුව යාන්ට නුවණින් විමසන්න කියන කොහොමද? මේ වායෝ ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මෙ නොවේ කියලා දැන් කවුරු දිහා බලාගෙනද මේ විමසන්න තියෙන්නේ? Taman දිහා බලාගෙන. මෙහෙම විමසනකොට එයාට ඇති වෙනවා වායෝ ධාතුව ගැන මොකද්ද? යථාභූත ඥානයක් ඇති වෙනවා. ඒ යථාභූත ඥානය ඇති වෙනකොට එයාට ඇති වෙනවා මොකද්ද? කලකිරීම ඇති වෙනවා. අන්න කලකිරීම ඇති වුණාමයි එයාට ඒ කෙරෙහි තියෙන ඇල්ම නැති වෙන්නේ. දැන් ඔබ හිතලා බලන්න ඕනම දෙයක් කෙරෙහි ඔබට යාළුවෙක් ඉන්නවා කියමු. ඒ යාළුවාට ඔබ යම්කිසි වැඩක් පවරනවා කියමු. යාළුවා ඒක කරන්නේ නැතුව ඔබට ලොකු වංචාවක් කළොත් යාළුවා ගැන ඔබට ඇති වෙන ප්‍රසාදයක්ද? මොකක්ද ඇති වෙන්නේ?
කලකිරීමක්. එතකොට යාළුවෝ කෙරේ තියෙන ඇල්මට මොකද වෙන්නේ? ඇල්ම නැති වෙනවා. එහෙනම් අපිට පේනවා සාමාන්‍ය ජීවිතයේ ගත්තත් යම් කිසි දෙයකට ඇල්ම නැති වෙන්නේ කලකිරීම නිසා. ඒ ගැන කලකිරීම නිසා. එතකොට මේ කියන්නේත් ඒකමයි. කලකිරීම ඇති වෙනවම තමයි ඇල්ම නැති වෙන්නේ. නමුත් මේකේ කියනවා ඒ කලකිරීම නිකන් කලකිරීමක් නෙමෙයි. මොකද්ද? යථාභූත ඥානයකින් ඇති වෙන කලකිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ පුක්කුසාති භික්ෂුවට කියනවා භික්ෂුව ආකාශ ධාතු. ආකාශ ධාතු කියන්නේ අවකාශය. අවකාශය කියන්නේ ඉඩකඩ. දැන් ඔන්න මේ ශාලාව හිස් වෙලා තියෙන එකට ශාලාවේ තිබුණා මොකද්ද? අවකාශ ධාතු. දැන් මේ අවකාශ ධාතු කෝ? දැන් ඇහිරිලා ගිහිල්ලා නේ. එහෙමනම් මේ අවකාශ ධාතු නිට්ටිද අනිත්‍යද? ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් පවතින තියෙන ඉඩකඩත් බාහිර තමා තුලක් තියෙනවා, බාහිරක් තියෙනවා. තමා තුල පවතින තියෙන ඉඩකඩ තමයි මේකේ තියෙනවා කන් සිදුර. කන් සිදුරේ අවකාශයක් තියෙනවා. ඇඟිල්ල ගැහුවොත් ඒ අවකාශයට මොකද වෙන්නේ? ඇහිරෙනවා. නාස් සිදුර ඒ අවකාශයක් තියෙනවා. ඒක වැහෙනවා. මුඛ සිදුර අවකාශය. ඒ වගේම තියෙනවා මේ කාපු බීපු දේවල් බඩ ඇතුළට යන්න අවකාශයක් තියෙනවා. ඉඩකඩක්. ඒක තමයි අවකාශය. අපි කිම හොඳට කාලා බීලා බඩ පිරලා තියෙන වෙලාවක නම් ඒ අවකාශිකෝ. ඒක නෑ. ආන්න එහෙනම් ඒ වගේ ඒ අවකාශය තියෙනවා. ඒ අවකාශයත් නුවණින් විමසලා වඩන්න කියනවා මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා. එතකොට මේ අවකාශය ගැන යම්කිසි ආසාවක් ඇල්මක් තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ ඇල්ම නැති වෙනවා. මොකද ඒ නැති වෙන්න හේතුව? යථාභූත ඥානයේ ඇතිවීමෙන් කලකිරෙනවා. කලකිරුණට පස්සේ ඒ කෙරෙහි හිත ඇලෙන්නේ නැති වෙනවා. දැන් ධාතු කීයක් කිව්වද? 5ක් කිව්වා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුවරි කියන පින්වත් භික්ෂුව ඊළඟට ඉතුරු වෙන්නේ විඥාණය. මෙතන විඥාණය ගැන කියන පිරිසිදු විඥාණය. විඥාණය මොකද්ද දැනගන්නේ? මෙතන තියෙන විඥාණය කියන විඥාණය මොකද්ද දැනගන්නේ? විඥාණයෙන් දැනගන්නවා සැපය දැනගන්නවා. ඊළඟට දුක දැනගන්නවා. උපේක්ෂාව දැනගන්නවා. දැන් එතන ඉඳලා විඥාණයෙන් දැනගන්න දේ ගැන අනිත්‍ය වශයෙන් වඩන්න කියනවා. කොහොමද? ඒ කියනවා මෙහෙම. සැප සහගත විඳීමක් ඇතිවන්නේ කුමක් නිසාද කියන්නේ? සැප සහගත ස්පර්ශය නිසා සැප සහගත විඳීම හට ගන්නවා. සැප සහගත ස්පර්ශය නැතිවීමෙන් සැප සහගත විඳීම නැති වෙලා යනවා. දුක් සහගත විඳීමෙන් දුක් සහගත ස්පර්ශය හට ගන්නවා. දුක් සහගත විඳීම ස්පර්ශය නැතිවීමෙන් දුක් සහගත විඳීම නැති වෙලා යනවා. එතකොට දුක් සහගත විඳීම ඇති වෙන්නේ මොකෙන්ද? දුක් සහගත ස්පර්ශයෙන්. දුක් සහගත ස්පර්ශය නැතිවීමෙන් දුක් විඳීම නැති වෙලා යනවා. එතකොට උපේක්ෂාව ඇතිවන්නේ උපේක්ෂා සහගත ස්පර්ශයෙන්. උපේක්ෂාව නැතිවන්නේ උපේක්ෂා සහගත ස්පර්ශේ නැතිවීමෙන්. දැන් මේ කියන කොටස් මොකෙන් අවබෝධ කරගන්නවද මේ කියන්නේ? අර අදිෂ්ඨාන හතරෙන් මොකේද මේ ආයිති? ප්‍රඥාවෙන් ප්‍රමාද වෙන්න එපා කියන්නේ මෙන්න මේ කොටස කරගන්න තමයි. ප්‍රමාද නොවිය යුතුයි කියලා කියන්නේ දැන් මේ උන්වහන්සේ පෙන්නන්නේ ප්‍රඥාව තියෙන එක්කෙනා ප්‍රමාද වෙන්නේ නැතුව ওই විදිහට බලන්නලු. ප්‍රඥාව තියෙන එක්කෙනා ප්‍රමාද වෙන්නේ නැතුව ওই විදිහට බලනකොට මොකද වෙන්නේ? එයාට ඒක අවබෝධ වෙනවා මේ වගේ. දර කැබිලි දෙකක් එකතු කරලා ගින්නක් කවුල වුණා. දර කැබිලි දෙකක් එකතු කරලා ගින්නක් කවුල වුණා. ඒ දර කැබිලි දෙක වෙන්වීමෙන් ඒ ගින්න නිවිලා යනවා. ඒ වගේ තමයි දුක් සහගත ස්පර්ශයෙන්
දුක් වේදනාව හට ගන්නවා. දුක් සහගත ස්පර්ශي නැතිවීමෙන් දුක් වේදනාව නැති වෙලා යනවා. සැප සහගත ස්පර්ශයක් හට ගැනීමෙන් සැප වේදනාව හට ගන්නවා. සැප සහගත ස්පර්ශي නැතිවීමෙන් සැප වේදනාව නැති වෙලා යනවා. උපේක්ෂා සහගත ස්පර්ශයක් ඇතිවීමෙන් උපේක්ෂා වේදනාව හට ගන්නවා. උපේක්ෂා සහගත ස්පර්ශي නැතිවීමෙන් උපේක්ෂා වේදනාව නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? එයාට අර ඇලීම ගැටීම කියන එක නැති වෙලා යනවා. අවබෝධ කරන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එයාට ඉතුරු වෙනවා පිරිසිදු උපේක්ෂාවක්. මොකද ඉතුරු වෙන්නේ? මේ කියන්නේ විදර්ශනා පූර්වාංගම 4 වෙනි ධ්‍යානෙ. සමතේ නෙමෙයි. මේ කියන්නේ විදර්ශනා පූර්වාංගම 4 වෙනි ධ්‍යානෙ පිරිසිදු උපේක්ෂාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න ඒක තමයි කියනවා. ඒක හරියට මේ වගේ රත්තරන් කෑල්ලක් අරගෙන කෝවක දාලා රත් කරනවා. මේ රත් කර වතුර ඉහි රත් කරන්නේ. එතකොට කලින් කලට වතුර ඉහි රත් කරනකොට මොකද වෙන්නේ? ඒ රත්තරන් කෑල්ල හොඳට හැදෙනවා කැටයම් කරන්න පුළුවන් ආකාරයට. අන්න ඒ රත්තරන් කෑල්ලෙන් තමයි කරාබු හදන්නේ, මාල හදන්නේ, කැටයම් කරන්නේ, ඔක්කොම කරන්නේ හොඳට රත් කරපු රත්තරන් වලින්. අන්න ඒ වගේ තමයි කියනවා මේ පිරිසිදු උපේක්ෂාව, ප්‍රබාස්වර උපේක්ෂාව. එතකොට යා මෙහෙම දන්නවා කියනවා මේ උපේක්ෂාව මුල් කරගෙන තවදුරටත් ඕනනම් පුළුවන් ආකාසානං ඡායතනෙ වඩන්ට. මේ උපේක්ෂාව මුල් කරගෙන තවදුරටත් ඕනනම් පුළුවන්. ඔව් ආකින්චඤ්ඤායතනෙ වඩන්න. මේ උපේක්ෂාව මුල් කරගෙන තවදුරටත් පුළුවන් විඥානං ඡායතනෙ වඩන්න. මේ උපේක්ෂාව මුල් කරගෙන තවදුරටත් ඕනනම් පුළුවන් නේව සංඥානා සංඥායතනෙ වඩන්න පුළුවන්. එයා කල්පනා කරනවා. එයා නුවණින් විමසනවා මේ මොනවා වැඩුවත් මේ හැම එකක්ම සංකතයි. ආන්න දැක්කනේ විදර්ශනා ඔස්සේ සමතේ වඩන එක්කන එන තැන මේ ඔක්කොම මොනවා වැඩුවත් මේවා ඔක්කොම සංකතයි කියන්නේ. ඔව් සංකතයක ලක්ෂණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා. වෙනසීමක් තියෙනවා. පවතින දේ තුල වෙනස් වීමක් තියෙනවා. ඔන්න සංකතයක ලක්ෂණ 3. උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් පේනවා. වයෝ පඤ්ඤායති වෙනසීමක් පේනවා. ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති පවතින දේ තුල වෙනස් වීමක් පේනවා. මෙන්න මේ ලක්ෂණේ මේ සමාධියේ තියෙනව නේද කියලා. මොකද වෙන්නේ? එයා නුවණින් විමසනකට මොකද වෙන්නේ? මේ සෑම දෙයක් කෙරෙහිම තියෙන යථාභූත ඥානය ඇති වෙනවා යාට. ඒ නිසා සෑම දෙයක් කෙරෙහිම තියෙන ඇල්ම අත්හැරලා යා සියලු දෙයින්ම නිදහස් වෙලා ලෝකෙස් හැම බැඳීමකින්ම යා නිදහස් වෙනවා. හැම බැඳීමකින්ම නිදහස් වුණාට පස්සේ එයා කිසි දෙයකට බැඳිලා නැත්තම් තබා තුලම නිවීමටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ දැන් මේ කිව්වේ කවුරු? එතකොට උන්වහන්සේ ඒ පුක්කුසාති භික්ෂුවට කොපමණ දක්වා විස්තර කළාද? අරහත්ත්වයේ දක්වා විස්තර කළා. ඊට පස්සේ කියනවා රහතන් වහන්සේ ගැන ඔන්න විස්තරයක්. ඒ ජීවිත අවබෝධය ලැබූ කෙනා සැප විඳීමක් ඇති වුණාම දන්නවා දැන් ඒ සැප විඳීම අනිත්‍යයි කියලා. ඒ නිසා දැන් දන්නවා යා ඒ සැප විඳීමේ හිත බැසගන්නේ නැහැ කියලා. සැප විඳීම පිළිගන්නේ නැහැ කියලා දන්නවා. දැන් සාමාන්‍ය ජීවිතය ගත කරන එක්කිනාට සැප විඳීමක් ඇති වුණොත් මොකද වෙන්නේ? සැප විඳීම පිළිගන්නවා. ඊළඟට සැප විඳීමේ බැස ගන්නවා. සැප විඳීම සතුටින් පිළිගන්නවා. ඒක කෙරේ මුලා වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පූජා වට්ටියක් අරගෙන යනවා. ගිහිල්ලා කියනවා මොකද්ද? අනේ මේ වැයෙන් අපිව වෙන් කරන්න එපා. අපිට තව තවත් මේ ලෞකික දියුණුව සැපේ ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඇයි දන්නේ නැහැ මේක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න එකක් කියලා. එහෙම එකක් නැද්ද? තියෙනවා.
ඒ අවබෝධය නැති එක්කෙනා අවබෝධය තියෙන කෙනා දන්නා සැප විඳීමක් ඇති වුණා මේක අනිත්‍යයි. අවබෝධයක් ඇති වෙච්ච නිසා හිත ඒක බැසගන්නේ. ඒක හිත පිළිගන්නේ. දුක් වේදනාවක් හටගත්තාම දන්නවා මේ දුක් වේදනාවත් අනිත්‍යයි කියලා ඒක පිළිගන්නේ බැසගන්නේ. අවබෝධය නැති වෙච්ච කෙනාට දුක් වේදනාවක් හටගත්තොත් කේන්දරේ ගත්තා දිව්වා. අනේ මොකද දන්නේ අපිට මෙච්චර කරදර කියලා බලන්න යනවා. පුතත්ජනය කරන දේවල් මේ කියන්නේ. ඊළඟට මොකද කරන්නේ? කේන්දරකාරයා කියනවා මොකද්ද? රාහු. ඒතකොට ඒ දුක හට අරන් තියෙන ස්පර්ශේ ප්‍රත්‍යයෙන් නෙමෙයි. රාහු ප්‍රත්‍යයෙන්. ඊළඟට කියනවා මේක නිදහස් වෙන්න මොකද කරන්න තියෙන්නේ? කොඩි 9ක් ගන්න කියනවා. 9 දෙනෙක් අඳින්න කියන කොඩි 9ට. ඇඳලා ඉතින් බෝධියක එල්ලන්න කියනවා. එතකොට පව් දෙකයි. එකක් මිත්‍යා දෘෂ්ටිය. එකක් බෝධින් වහන්සේට අගෞරව කිරීම. පව් දෙකයි. අන්න එහෙමයි අපේ රටේ අය අපාගත වෙන්නේ. එතකොට ඒ තමන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු මේ වෘක්ෂයට අගෞරවයක් කළේ නැද්ද? අගෞරවයක් කළා. ඇයි මේ තමන්ගේ අවබෝධය නැතිකම නිසා තමන් දන්නේ නැතුව යන කරුවලේ යන ගමන. උපේක්ෂා වේදනාවක් ඇති වුණාමත් අවබෝධය තියෙන එක්කිනා ඒක අනිත්‍යයි කියලා දන්නවා. ඒක තමන්ගේ හිතෙන් නොපිළිගන්නවා කියලා දන්නවා. පිළිගන්නේ නැහැ කියලා. ඒක හිතේ බැසගන්නේ නැහැ කියලා දන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? යම් කිසි සැප විඳීමක් විඳිනවා නම් රහතන් වහන්සේලා ඒ සැප විඳීම විඳින්නේ සැප විඳීම හා එක් නොවි. අපිට හිතා ගන්නවත් බෑනේ නේ. සැප විඳීමක් හා එක් නොවි විඳීමක් විඳිනවා කියන එක. එතකොට රහතන් වහන්සේලා දුක් වේදනාවක් විඳිනවා නම් විඳින්නේ දුක් වේදනාව හා එක් නොවි. රහතන් වහන්සේලා උපේක්ෂා වේදනාවක් විඳිනවා නම් විඳින්නේ උපේක්ෂා වේදනාව හා එක් නොවි. හරි ලස්සන සිදුවීමක් තියෙනවා. එක රහතන් වහන්සේ නමක් කුටියේ ඉන්නකොට වහලෙන් සර්පෙක් වැටුණා. භයානක විෂ සහිත සර්පෙක්. සර්පයා රහතන් වහන්සේව දෂ්ට කළා. දෂ්ට කළාට පස්සේ රහතන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට කිව්වා අනේ ඇවැත්නි මෙන්න මේ ඇඟ අරන් ගිහලා නැහැ පැත්තට දාන්න කිව්වා. ඔබට පුළුවන් දෙයක කියන්න. අන්න වෙනස. රහතන් වහන්සේ කියනවා දැන් මේ වෙලාව හරි දැන් බිඳිලා යයි. ඔන්න දැන් සතෙක් දෂ්ට කළා මේ ඇඟට. මේ ඇඟ අරන් ගිහලා පිළිකණ්ඩෙන් තියන්න කිව්වා. ඒතර උන්වහන්සේට ඇඟට ගන්න බෑ. මේ ඇඟ අරන් ගිහලා පිළිකණ්ඩෙන් තියන්න. එතකොට ඒක තේරුම තමන්ගේ දෙයක් වගේ නෙමෙයි කතා කරලා තියෙන්නේ. අනුන්ගේ දෙයක් වගේ. ඔබට වැඩිපුර හචින් කීපයක් ගියොත් මොකද වෙන්නේ? අන්න මොකක් වෙනවද දන්නේ නැහැ. කවුද දන්නේ මට මුණ ගැහුනේ උදේ පාන්දර. ඔන්න ඊට පස්සේ හොයනවා බලනවා. එතකොට බලන්න කොයිතරම් වෙනසක්ද කියලා ඒ අනවබෝධයයි අවබෝධය අතර වෙනස. කොයිතරම් වෙනසක්ද? එක්ක අසනීපයක් වුණොත් කියනවා අපිටම මේවා වෙන්නේ. අපිටම මේවා වෙන්නේ. අපි මෙච්චර පින් දහම් කරනවා. ඇයි අපිට වෙන අරුන් අර හොඳට ඉන්නකො උන්ට උනා. එහෙම කියනවනේ. එතකොට බලන්න ඒක තමයි කියන්නේ අනවබෝධයයි අවබෝධය අතර වෙනස. අවබෝධයේ තිබිච්ච රහතන් වහන්සේ මොකද්ද කිව්වේ? මේ ඇඟ අරගෙන ගිහලා යන්න දාන්න කිව්වා එහා පැත්තට. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා මොකද උන්වහන්සේලා රහතන් වහන්සේලා වෙන්නේ නැති ඒ ස්වාමීන් වහන්සේ උසෝගෙන ගිහිල්ලා පිළිකණෙන් තිබ්බා විතරයි පිරුණම් පෑවා. උන්වහන්සේ හරි ලස්සන උපමාවක් කියනවා. උපමාව සමහර අයට උපමා තේරෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ බොල් වීමිටක් විසිරුවා වගේ මේ ශරීරේ විසිරිලා යන්න ගිහිල්ලා දාන්න කියනවා. ඒකේ තේරුම මේක කෑලි කෑලි වලට කැඩෙනවා කියන එක නෙමෙයි. මේ ශරීරයේ කෙරෙහි දක්වන යථාභූත ඥාණයෙන් ඇති අවබෝධය. බොල් වීමිටක් විසිරෙනා වගේ මේක විසිරිලා යන්න තියන්න කියනවා කියලා පිටිපස්සේ. අන්න ඒ නිසා එතකොට අපි යම් දවසක අපි කවුරු හරි අපි රහත් වුණොත් ඔබ අපි කවුරුත් එදාට අපි තේරුම් ගනී මේ විඳින වේදනාවල් ඔක්කොම විඳින්නේ මේ ජීවිතේ තියෙනකන් විතරයි. කය තියෙනකන් විතරයි කයට බැඳෙන වේදනාවල් ඔක්කොම විඳින්න තියෙන්නේ. මේ ජීවිතේ තියෙනකන් විතරයි ජීවිතේ තියෙන වේදනාවල් විඳින්න තියෙන්නේ. පිළිගන්නේ නැත්තම් මුකුත් හැදෙන්න මුකුත් නැහැ. නිදහස් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා
මේ පහනක් නිවිල යනවා වගේ කියලා පිරිනිවන් පෑම. පහනක් නිවිල යනවා වගේ. කොහොමද? පහනක් තියෙනවා, තෙලුත් තියෙනවා, වැටික් තියෙනවා. දැන් පහන් සීලක් දැල්ලු තියෙනවා. දැන් තෙල් දාන්නෙත් නැහැ, කවුරුත් වැටි දාන්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? තෙලුයි වැටි ඉවර වේගන යනකොට පහන ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා පහන් ගලි සම්පූර්ණ නිවිල යනවා. අන්න ඒ වගේ කියනවා මේ ජීවිතේ විඳින යමක් ඇද්ද මේ සියලුම වේදනාවල් විඳින් මේ කය තියෙනකන් විතරයි කියනවා තියෙන්නේ. මේ ජීවිතේ තියෙනකන් විතරයි තියෙන, ඊට පස්සේ ඔක්කොම නිවිලා යනවා කියනවා. අන්න ඒකයි පරිනිබ්බාන කියන්නේ. ස්පර්ශේ සදාටම නිරුද්ධ වෙනවා. එතකොට විඳීම නිරුද්ධ වෙලා ඉවරයි. අන්නේ විමුක්තිය, අන්නේ අවබෝධය, ඒ විමුක්තිය තමයි කියනවා සත්‍යය. ඒක තමයි කියනවා සත්‍යය. ඒ විමුක්තිය වෙනස් වෙන්නේ අකුප්පා, අකෝප්පයයි. එහෙනම් කෙනෙක් සෝවාන් වුණා නම් ලබන විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. සකදාගාමී වුණා නම් ලබන විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. අනාගාමී වුණා නම් ලබන විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. අරහත් වුණා නම් ලබන විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් මාර්ගඵල පිරිහෙනවද නැද්ද? පිරිහෙන්නේ නැහැ. මාර්ගඵල පිරිහෙන්නේ නැහැ. ලංකාවේ අයට නම් හම්බ වෙනවා පිරිහෙනවා. දන්නවද ඒක? මාර්ගඵල එක තැන් වලින් ගිහිල්ලා ගන්නවා. රහසේ කමටහන් දෙන්න තැන් තියෙනවා. හොරෙන් අඬ ගහලා උපදෙස් දෙනවා. උපදෙස් දීලා ඉවරලා මාර්ගඵල දෙනවා. සෝවාන් කරනවා, සකදාගාමි කරනවා, අනාගාමි කරනවා, අරහත් කරනවා. ටික කාලයක් යනකොට ඒව නැති වෙලා යනවා. ඊට පස්සේ මතයකට එනවා මොකද්ද? මාර්ගඵල පිරිහෙනවා. ඇයි? ඵලයට සමවදින්න බැරි වුණොත් පිරිහෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එතකොට එහෙමනම් උන්වහන්සේගේ විසඳුම සාර්ථකද අසාර්ථකද? අසාර්ථකනේ. එහෙමනම් මේ නින්දාව කෙලිම කාටද යන්නේ? බුදුරජාණන් වහන්සේටනේ. ඒ මතේ හිටියොත් හරි වැඩේ වෙන්නේ. ඒ මතේ කවුරු හරි හිටියොත් එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ බඳු මතයක හිටියොත් එහෙම අත්හරින්න නැතුව එක්ක නිරේ එක්ක තිරිසන් යෝනි. ඔන්න ධර්මයේ වැරදවා අල්ලගත්තොත් වෙනදී. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ සත්‍ය ගැන කියද්දි, මේ චතුරාර්ය සත්‍ය ගැන කියද්දි ඒක වෙනස් වෙන්නේ. වෙනස් වෙනවා නම් යමක් ඒකයි අසත්‍ය. වෙනස් වෙනවා නම් යමක් ඒකයි අසත්‍ය. යමක් සත්‍ය නම් ඒක වෙනස් වෙන්නේ නැති එක. ඒක තමයි අමා මහ නිවන. අන්න එතකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ගැන කියාපු කොට ඉවරයි. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙලා සත්‍ය තියෙන මොකේද කිව්වේ? ආරක්ෂා කරන්න. ඒ සත්‍යය තමයි චතුරාර්ය සත්‍යය. ආරක්ෂා කරනවා කියන්නේ මොකක්ද? යාගේ ජීවිතය තුලම තියෙන්නේ. දැන් රහත් වුණොත් එහම මොකද ජීවිතය තුල තියෙන්නේ? චතුරාර්ය සත්‍ය විතරයි, වෙන මොකුත් නැහැ. ඒකයි චතුරාර්ය සත්‍ය විතරයි. ඊට පස්සේ ත්‍යාගය තියෙන්නේ මොකේද? අත්හරිනවා කියන. දැන් අපි ත්‍යාගය කියනවා. ත්‍යාගය කියන වචනේ තේරුම මොකද්ද? අත්හරින්නේ මොකද්ද? ආසාව අත්හරින්නේ. අපි යමක් කෙනෙකුට දෙනවා. මොකක්ද අත්හැරියේ? ආසාව අත්හැරියේ. ආසාව අත්හැරියේ. අන්න ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්වන නියම අත්හැරීම කියලා කියන්නේ මොකද්ද? කෙලෙස් අත්හැරීම. ඕකට මතක ධම්මචක්ක සූත්‍රයේ තියෙනවා. දුක්ඛ නිරෝධය විස්තර කළා. යෝ තස්සායව තණ්හාය ආසේස විරාග නිරෝධෝ ඡාගෝ. ඡාගෝ කිවි අත්හැරීම, ත්‍යාගය. පටිනිස්සග්ගෝ දුරු කිරීම, මුක්ති නිදහස් වීම, අනාව. ඒ වගේ මේක කියනවා පරමෝ අරියෝ ඡාගෝ යදිදං සබ්බූපදීපටි නිස්සග්ගෝ. ආර්ය ත්‍යාගය කියලා කියන්නේ සියලු කෙලෙසුන් දුරින්ම දුරු කිරීමයි කියනවා. නියම ත්‍යාගය. නියම අත්හැරීම මොකද්ද? සියලුම කෙලෙසුන් දුරු කිරීමයි කියනවා. කියනවා ඒ කාලේ යාට අවිද්‍යාව සහගත වෙන එකට යම් කෙලෙස් තිබුණාද? ඒ කෙලෙස් මුළු මනින්ම දුරු කළා. මුළු මනින්ම නැති කළා. නැත්තර නැති කළා දාලා. ඒකට අවිද්‍යාව සහගත වින්දේදී යම් කිසි තරහක් තිබ්බද ඒ තරහ සම්පූර්ණයෙන්ම අත්හරිනවා.
අවිද්‍යාව සහගතව ඉඳෙද්දී යම් මෝහයක් තිබ්බද ඒ මෝහය ඇයි එයාට විද්‍යාව පහළ වෙලා. විද්‍යාව පහළ වෙලා නිසා රාගය, දේශය, මොහේ සම්පූර්ණයෙන්ම අත්හැරියා. අන්න ඒකට තමයි කියන්නේ ත්‍යාගය අත්හරින්න ඕන. දැන් ඔන්න අදිෂ්ඨාන 4න් 3ක් කිව්වා. මොනවද ඒ? ප්‍රඥාව මක් කරන්න ඕනද? අප්‍රමාදී වීමට තියෙන්නේ ප්‍රඥාව. ඊළඟට සත්‍ය තියෙන්නේ ආරක්ෂා කිරීමට. ඊළඟට ත්‍යාගය තියෙන්නේ අත්හැරීමට. සංසිඳීම තියෙන්නේ පුහුණු වීමට. දැන් යා මුලින් පුහුණු වුණා. ඊට පස්සේ මොකද වුනේ? දැන් යාට සංසිඳිලා ගියා. පුහුණු වෙච්ච ආකාරයෙන් සංසිඳිලා ගියා. මොකද සංසිඳිලා ගියේ? එයාට තිබුණ අදහසක්, හැඟීමක් තිබුණා. මේවා ගැන මේ මම කියලා. ඒ හැඟීම සංසිඳුණා. මම වෙමි කියලා හැඟීමක් තිබුණා. ඒ හැඟීම සංසිඳුණා. මට ආයෙමත් උපදින්න ඕන කියලා හැඟීමක් තිබුණා. ඒ හැඟීම සංසිඳුණා. මට ආයෙමත් උපදින්න ඕන නෑ කියලා හැඟීමක් තිබුණා. ඒ හැඟීම සංසිඳුණා. මම රූපී ලෝකයක උපදිනවා කියලා හැඟීමක් තිබුණා. ඒ හැඟීම සංසිඳුණා. මට අරූපී ලෝකයක උපදින්න ඕන කියලා හැඟීමක් තිබුණා. ඒ හැඟීම සංසිඳුණා. මට අසඤ්ඤ ලෝකෙ උපදින්න ඕන කියලා හැඟීමක් තියෙනවා. අසඤ්ඤ ලෝකෙක උපදින්න ඕන කියලා හැඟීම මොකක්ද ඒකේ තේරුම? හිතය කය නැතුව මට ඉන්න ඕන කියලා හැඟීමක් තියෙනවා. ඒ හැඟීමත් සංසිඳුණා. බුදුරජාණන් වහන්සේ වදාළේ සංසිඳුනේ කොහොමද? මඤ්ඤිතං බික්ඛු රෝගෝ, මහණෙනි හැඟීම අසනීපයක්. මඤ්ඤිතං ගණ්ඩෝ, ඒ හැඟීම තුවාලයක්. මඤ්ඤිතං සල්ලං, ඒ හැඟීම හුලක්. ඒ නිසා ඒ සියලු දේ ඉක්මවා ගියාම එයාට කියනවා ශාන්ත මුනිවරයා කියලා. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි පින්වත් භික්ෂුව ඒ මුනිවරයා න ජායති, උපදින්නේ නැහැ. න ජීයති, දිරන්නේ නැහැ. න මීයති, මැරෙන්නේ නැහැ. න කුප්පති, කෝප වෙන්නේ නැහැ. න විහෙසති, විහෙසෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? කිපෙන්නේ නැති නිසා, විහෙසෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? එයාගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම කිසිම හැඟීමක් නැතුව මම මාගේ මට අයිති කියන කිසි හැඟීමක් නැති, කිසි හැඟීමක් නොපවතින මුනුවරේ බවට පත් වෙනවා. බුදුරජාණන් ඕන්න ඕක තමයි කිව්ව ධාතු විභංගය කියන්නේ. පුක්කුසාති භික්ෂුවට මොකද වුනේ? එයා ඒක දේශනාව අහගෙන ඉවරනකොටම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග සම්පූර්ණයෙන්ම හිතින් අයින් වෙලා ගියා. අපිට කරගන්න බැරිද? පුළුවන්ද? පුළුවන්. මොකද්ද බාධාව? කේන්දරේ. මම යලි යලි එක කියන්නේ මට පැහැදිලිවම ප්‍රශ්නේ පේන නිසා. පැහැදිලිවම මම ප්‍රශ්නේ අඳුනගත්තු නිසා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ සංසාර නැමැති ගේ හදන වඩුවා කවුද කියලා හොයාගෙන යද්දී ගේ හදන වඩුවා අහුණා නේද? ඔව්. අවිද්‍යාව ඒ වගේ මේ අපේ අවබෝධය නැති මේ සිංහල වර්ගය නැති කරන වඩුවා අහුණා. ඒ තමයි කේන්දරේ. ඒ වඩුවා ඉන්නකම් අවිද්‍යාව නැමැති ගේ හදනවා. එයාට ආර්ය සත්‍ය අවබෝධය කරා යන්න බෑ. දැන් අපි ගත්තොත් අපි මෙහෙම කිව්වහම සමහර කියනවා නෑ අපිට නම් කමක් නෑ. අපි ළමයින්ට ඕනනේ. ඒකේ ළමයින්ට අවිද්‍යාව ඕනේ, අපිට නැතුණාට කමක් නෑ. ළමයි මතක තියාගන්න පැහැදිලිවම බුද්ධ දේශනාවක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයාට මරණින් මත්තේ උපත් දෙකයි. එක්ක නිරය, තිරිසන් යෝනි. ඔය කේන්දර පස්ස යන අයටත් එච්චර තමයි. විහිළුවට කියනවා නෙමෙයි මම. එතකොට කැමතිද ඔබේ දරුවෙක් මරණින් මත්තේ නිරය යනවා දකින්න?
මරණින් මත්තේ තිරසංගිනේ උපදිනවා දකින්න කැමතිද? අඳුරක නම් ඉන්නේ ඔබ මොකද කරන්න ඕනේ? ආලෝකය දෙන්න ඕනේ නේද? ඔබේ දරුවන්ට මිත්‍යා දෘෂ්ටිය දුන්නේ කවුද? ඔබමනේ දීලා තියෙන්නේ. ඇයි ඔබට මේ මිත්‍යා දෘෂ්ටිය දැන් අයින් කරන්න බැරි? එතකොට තේරෙන්නේ මොකද? ඔබ සත්‍යයට පැමිණිලා නැහැ. සත්‍යයට පැමිණුණා නම් ඔබට සුළු දෙයක්. ඇයි මේ සම්මා දිට්ඨියද වටින්නේ මිච්ඡා දිට්ඨියද? ආර්ය සත්‍යයද වටින්නේ මේ මුලාවද? ඉතින් එහෙනම් ඇයි තමන් ආර්ය සත්‍යය යන්නයි දරුවෝ මුලාවට වැටෙනවට කැමති වෙන්නේ කොහොමද? පුළුවන් ද ආර්ය ශ්‍රාවකයෙකුට ඒක කරන්න? ආර්ය ශ්‍රාවකයෙකුට ඒක කරන්න බෑ. අන්න ඒකෙන් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය අවබෝධ කරගන්න නියපොතේගත්තු පස් චුට්ටක් පෙන්ලා කියනවා මෙන්න මේ වගේ චුට්ටක්. අන්න ඒ නිසා මතක තියාගන්න මේ අවබෝධය කරා ඉන්නේ මේ අපි හැමදෑම මනුස්ස ලෝකෙ ඉපදුනා මනුස්ස ලෝකෙ ඉපදිලා කෙලවරක් නැතිව මනුෂ්‍යාත්ම ලැබුවා කවදාවත් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධය අතට හම්බ වෙච්ච වෙලාවේ අපි කේන්දරේ ලොකු නම් බුදුරජාණන් වහන්සේ පොඩි නම් උන්වහන්සේගේ අවබෝධය පුංචි නම් ඊට වඩා ලොකු නම් කේන්දරේ නැකත තමන්ගේ දරුවන්ටත් ඕනේ ඒක නම් දැන් තේරුම් ගන්න තමන් කොච්චර දුරට බෞද්ධද කියලා. අන්න ඒකෙන් තමයි තේරුම් ගන්න තියෙන තමන්ගේ තිසරණය ගැන. තමන්ගේ හෘද වස්තුවට තට්ටු කරලා බලන්න කාටවත් කියලා හරියන්නේ නැහැ මේක. තමන්ගේ හෘද සාක්ෂිය තමයි තමන්ගේ මිත්‍රයා. හෘද සාක්ෂිය තට්ටු කරලා බලන්න. තමන් කොතනද කියලා. අන්න එතකොට තමයි තමන්ට අවබෝධය කරා තමන් යනවද තමන් අවබෝධය කරා යන්නේ නැද්ද කියන දෙකම තීරණය වෙන්නේ. කෙනෙකුට බලෙන් දෙන්න බෑ. මේක තමන් විසින් අවබෝධයෙන් ඇති කරගatiya යුතු එකක්. පාඩු විදින්න සිද්ධ වෙයි. නමුත් මං බලන්නේ මේ తాවකාලික ලාභයේද හොඳ වටින්නේ සත්‍යයට පැමිණිලා සුගතිය යන එකද? తాවකාලික ලාභය අරගෙන తాවකාලික ලාභයට ග්‍රහණය වෙලා නිරේ යන එකද හොඳ? පාඩු විඳලා සුගතිය යන එකද හොඳ? අන්න බලන්න දැන් එච්චර ඕනේ අපි ගමු වැඩිමනක් කාලයක් ඕනේ අපේම රටේ අපි ගමු මේ ගණින්නාන්සලගේ යුගයේ හාමුදුරුවරු ඉතින් හිටියේ මේ විකාර දේවල් කරගෙන නමුත් තිසරණේ මිනිස්සුන්ට කොච්චර දීලා තිබ්බද කියනවනම් අර අසවේදුල ඇවිල්ලා ලංකාවේ ඒ අම්මලාගෙන් දරුවෝ උදුර අරගෙන අත දරුවෝ ආගම වෙනස් කරපන් නැත්තම් මරනවා කියලා ළමයි උඩ දාලා කඩු වැල්ලුවා. ඒත් අම්මලා ආගම වෙනස් කළාද? නෑනේ. දැන් කොහොමද වෙනස් කරන්නේ? දැන් බත් පාසලට වෙනස් කරනවා. රස්සාවට වෙනස් කරනවා. කසාදෙට වෙනස් කරනවා. ළමයි ඉස්කෝලේ දාගන්න වෙනස් කරනවා. ඇයි මේකට හේතුව රහස හොයන්න? රහස කේන්දරේ. ඇයි ඒ ඔස්සේ ගියාම තිසරණේට ආවේ නෑ. ඒ නිසා තිසරණේ වටිනාකම තේරෙන්නේ නැහැ. තිසරණේ පඩ් ගාලා පාවලා දෙනවා. ඉතින් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි ධර්මයේ කියනවා. හිතට යන්නේ නැති මොකෙන්ද වැහිලා තියෙන්නේ මේ හෘද වස්තු වැහිලා තියෙන්නේ මොකෙන්ද? මිත්‍යා දෘෂ්ටි වලින්. ඒ මිත්‍යා දෘෂ්ටි නැති වෙච්ච දවසට තමයි ධර්මය විවෘත වෙන්නේ. ඔබට විතර නෙමෙයි මටත් එච්චරයි. මගේ මිත්‍යා දෘෂ්ටි මා තුළ තිබුණා. තිබෙන තාක්කල් මට ධර්මය විවෘතුනේ නැහැ. මම මිත්‍යා දෘෂ්ටි අතෑරියා. අතෑරපු දවසටයි මට ධර්මය විවෘතුනේ. දැන් මට ධර්මය විවෘතයි. ඒ නිසා ඔබට ධර්මය විවෘත වෙන්නේ ඔබ මිත්‍යා දෘෂ්ටි අතෑරපු දවසට. එතකන් විවෘත වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මේ වගේ කියලා. ඔන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ වඩින හැටි බලාගෙන ඉන්නවා. උන්වහන්සේ සිවුර පුරන හැටි බලාගෙන ඉන්නවා. ඉතල එයත් ඒ විදිහට සිවුර පුරව ගන්නවා. උන්වහන්සේ සිරිපතුල් තියෙන හැටි බලාගෙන එයත් ඒ විදිහටම තියාගෙන යනවා. උන්වහන්සේගේ සිවුරේ කොනෙකුන තල්ලගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයා මිත්‍යා දෘෂ්ටික නම් එයා මගේ ළඟ නැහැ. එයා මට බොහෝම ඈත. නමුත් යම් කිසි කෙනෙක් ඉන්න ගොඩාක් දුර. නමුත් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා. අන්න එයා කොච්චර දුර හිටියද බුදුරජාණන් වහන්සේ ළඟ. ඉතින් ඒ වගේ
දැන් බලන්න මේ පුක්කුසාති බුදුරජාණන් වහන්සේ කතා කළා. කතා කළා ඉවර වෙනවත් එක්කම ඔන්න පුක්කුසාති භික්ෂුව බුදුරජාණන් වහන්සේව අඳුනගත්තා. හඳුනගෙන මොකද කළේ? එහෙම වැටුණ සිරිපතුල් ළඟ. වැඳ වැටිලා කියනවා අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ළඟට වැඩියේ. අනේ මේ මගේ සුගතයන් වහන්සේනේ ළඟට වැඩියේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේනේ මේ ළඟට වැඩියේ. කියලා මොකද කළේ? සිරිපතුල් අල්ලගෙන වඳින්න පටන් ගත්තා. වඳලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ආයුෂ්මතුන් වහන්සේ කියලා ඔබ වහන්සේට ප්‍රකාශ කළේ මන් දන්නේ නැතුව මගෙන් වෙච්ච වැරද්දක් ඒක මට සමාව ලැබෙනසේක්වා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සමාව දුන්නා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මාව උපසම්පදා කරන්න. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ඇහුවා පින්වත් භික්ෂුව ඔබට පාත්‍ර සිවුරු සම්පූර්ණයිද? ඒක ස්වාමීනි මට සම්පූර්ණ නැහැ. ඒතර තේරෙන මෙයාට පාත්‍රයක්වත් තිබිලා නැහැ. සිවුරු දෙකක් තිබිලා නැහැ. එක වස්ත්‍රයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් කියනවා මේ තථාගතයන් වහන්සේලා සිවුරු පිරිකර සම්පූර්ණ නැතුව උපසම්පදාව දෙන්නේ නැහැ කියනවා. ඉතින් උන්න පුක්කුසාති ස්වාමීන් වහන්සේ වන්දනා කළ බුදුරජාණන් වහන්සේට ඔන්න සිවුරු පිරිකර හොයන්න පිටත් වුණා. දැන් කොහෙන් හරි පාත්‍රයක් හොයාගන්න ඕනේ. සිවුරක් හොයාගන්න ඕනේ. පිටත් වෙලා ගියාම පිස්සු හැදිච්ච ගව දෙනක් පාරේ අයින ඉඳලා මෙයාව දැකලා ඇන්නා. එහෙමම වැටුණා. එතනම අපවත් වුණා. එතකොට භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. දැන් උදේ මෙන්න මෙහෙම අසවල් කෙනා මෙන්න හරකෙක් කනලා අපවත් වුණා කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරපු අර කෙනා මරණයටපත් වුණා. යා ඉපදුනේ කොහෙද? කියන පින්වත් මහණෙනි ඔය පුක්කුසාති හරි බුද්ධිමත්. ඔය පුක්කුසාති හරිම ඥානවන්තයි. ඔය පුක්කුසාති ධර්මය අවබෝධ කළා. ධර්මයේ ගැන අනවශ්‍ය ප්‍රශ්න අසමින් වෙහෙසෙන්නේ නැහැ. පුක්කුසාති ඕරම්බාදී සංයෝජන ප්‍රහාණය කරලා අනාගාමි බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. දැන් එහිදීම පිරිනුවම් පානවා කියලා බුදුරජාණන් වහන්සේ. දැන් මේකෙන් එකක් පැහැදිලි. බුදුරජාණන් වහන්සේව අඳුනගත්තේ මොකෙන්ද? ධර්මයෙන්. එහෙනම් අපේ රටේ මතයක් තියෙනවා මේ බුදු පිළිම වහන්සේලා ඕනේ පුංචි ළමයිටත් පෙන්වන්න. මෙයා ඕනේ අඳුනලා දෙන්න ඕනේ කියලා. මේ අදහස මොකද්ද? හරිද වැරදිද? වැරදි අදහසක්. මේ මිත්‍යා දෘෂ්ටික අදහස් ඒවා. ඒ චූටි ළමයෙකුට ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න බැරිද? ඕන තරම් පුළුවන්. ඕන තරම් පුළුවන්. දැන් අපි දන්න පවුලක ඉන්නවා ඒ පොඩි දරුවෙක් අවුරුදු 7යි වයස ගෑනු දරුවෙක්. මේ අපේ පොත් ඔක්කොම කියවනවා. 7 අවුරුදු වයස් දරුවෙක්. එයා තාත්තා පොත අරන් ගියාට පස්සේ එයා දෙන්නේ නැහැ කාටවත් පොත. එයා කියවලා තමයි අනිත් එක්කෙනාට දෙන්නේ. වයස 7යි. දැන් එයා පසුගිය දවස්වල බෝධි ඥාන පොත කියවලා. එයා කියනවලු තාත්තේ මේවා අපටත් තේරෙනවා නේ. අපටත් තේරෙන විදිහට. එතකොට බලන්න එයා අවබෝධ කරයිද නැද්ද? අවබෝධ කරනවා. අවුරුදු 7 ඉඳලා මරණ මංචකයේ දක්වා ධර්ම අවබෝධ කරන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ කරලාද මැරුණේ? නෑ. ධර්මයේ දැකලා නෙමෙයි මැරුණේ. ඇයි බොහෝ දෙනෙක් දකින්න හදන්නේ බුදුරජාණන් වහන්සේ කොහෙන්ද? පිළිම වලින් දකින්න හදන්නේ. නමුත් කවදාවත්ම උන්වහන්සේ අපිට පිළිම වහන්සේලා තුලින් දකින්න බෑ. කොයිතරම් ලස්සනට හැදුවත් චතුරාර්ය සත්‍ය ධර්මය අපි ශ්‍රවණය කරනකම් චතුරාර්ය සත්‍ය ධර්මයට පැමිණෙනකම් බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. අපි කියමු බුදුරජාණන් වහන්සේ කියලා අඳුනගත්තද ළඟ හිටපු දේවදත්ත? අඳුනගත්තේ නෑනේ. දේවදත්ත කල්පනා කළේ කොහොමද? උන්වහන්සේ මැරුවොත් එයාට බුද්ධත්වයේ හම්බ වෙනවා කියලා. එතකොට බලන්න කොයිතරම් වැරදි මතයකද හිටියද කියලා බුදුබණ ඇහෙනවා. නමුත් එයාට ඒක ඇහුන්නේ නැහැ. කොච්චර කන් ළඟින් කොච්චරනම් මේ කතාව යන්නේ නැද්ද?
ඇහුනේ නැහැ. එතකොට මේකෙන් තේරෙනවා ධර්මයේ දැකීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ දකින්න තියෙන්නේ. ඒ ධර්මයේ දකින්න ඔබේ සිත විවෘත කරගන්න. ඔබ කැමති නැද්ද ඔබේ දරුවන් මාර්ගඵල ලබනවට? නමුත් දරුවන් මාර්ගඵල ලබන්න නම් දරුවන් සම්මාදිට්ඨිය තුල ඉන්න ඕනේ නේද? දරුවන් මිත්‍යා දෘෂ්ටික හිටියොත් මගඵල ලබයිද? නෑ. කවුරුත් ලබන්නේ නෑ. හැමෝම ධර්මාබෝධය කරොත් තමයි මාර්ගඵල ලැබුවොත් විතරයි නිදහස් වෙන්නේ. දැන් උදේ ඔබට මතක ඇති නිරේ ගැන අපි කතා කළා. මේ නිරේ පිළිබඳ ප්‍රශ්නේ අපට නැද්ද? සමහරට අපි ගිහි ජීවිතේ නිරේ ඉඳලාද කොහොමද දන්නේ මේ ඇවිල්ලානේ දැන්. එතකොට මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් විතරයි අපට පැහැදිලිවම පිළිසරණක් තියෙන්නේ. මේ පිළිසරණ අපිට ඇති කරගන්න නම් අපි හැමතිස්සෙම හොඳට නුවණ පාවිච්චි කළා. ධර්මයේ පිළිබඳ පැහැදිලි දැනීමකින් ඕනේ. වෙන කිසිම මාතෘකාවක් අපි ධර්මයේ සම්බන්ධයෙන් ගන්න නැතුව. ඒ කියන්නේ පැහැදිලිවම අපේ හිතවල තියෙන්න ඕනේ එකම එක ඉලක්කයයි. තිසරණේ සමාදන් වීම. මොකක්ද ඉලක්කය? චතුරාර්ය සත්‍ය අවබෝධයේ පමණයි අපේ ජීවිතවල තිබිය යුතු ඉලක්කය. ඊළඟ මේ ඉලක්කය තුල ඉන්නවා නම් අපි සරණ යා යුත්තේ එකම එක ධර්මයයි. මොකක්ද මේ ධර්මය? බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සත්‍ය ධර්මයේ විතරයි. ඉතින් ඊට අමතරව අපි වෙනේන එක එක දේවල් සරණ කිව්වොත් අපිට සරණක් ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. අපි සරණ කිලුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපාසක ඒ කියන්නේ ගිහි ශ්‍රාවකයා ගැන කියද්දී එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා න කෝතුහල මංගලිකෝ හෝති. කෝතුහල මංගලිකෝ කියන්නේ කුතුහලයේ ඇති කරන මංගල කාරණා වලට යන්නේ නැහැ. කුතුහලයේ ඇති කරන මංගල කාරණා කියන්නේ ඕවා තමයි. කේන්දර බැරිලි පාරිස්සයකට වතුරු කලයක් අරගෙන එන එක, ගෙයින් එළියට බයිනකට කිරි වීදුරුවක් අල්ලන එක, මේ ඔක්කොම ගේ අලුතෙන් ගේකට යනකට කිරි උතුරන එක, මේ ඔක්කොම අයිති වෙන්නේ උපාසක පරිහානියට. ඒ ඔක්කොම මංගල කාරණාවල් හැටියට සම්මත කරගන්නේ තිසරණේ නැති එක්කෙනා. තිසරණේ තියෙන කෙනා ඒව කරන්නේ නැහැ. තිසරණ තියෙන කෙනා අලුතෙන් ගෙදරකට ගෙවදිනු නම් මොකද කරන්නේ? ඔව් ගිහලා තුනුරුවන් සිහි කරලා පිරිත් කියලා පිරිත් වතුර ටිකක් කියයි. කිරි උතුරවන්න යන්නේ නැහැ. අය මිත්‍යා දෘෂ්ටි යන්නේ නැහැ. ඒවා මිත්‍යා දෘෂ්ටි වලට අයිති. ඉතින් අපට පිළිටන්නේ නැත්තේ ධර්මයේ ඔන්න රහස. ඔන්න මිත්‍යා දෘෂ්ටි හදන වඩුව. අන්න ඒකයි. එතකොට තේරුම් ගන්න. මේ අපේ ජීවිතවලට ධර්මය අවබෝධ කරන්න නම් පැහැදිලිවම තියෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි තේරුම් ගැනීමක්. අනිත් සියලු දේම වෙනස්ස බුදුරජාණන් වහන්සේ පේනවා නම්, අනිත් සියලු ධර්මයෙන් වෙනස්ස බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පේනවා නම්, අනිත් සියලු පිරිසෙන් වෙනස්ස බුදු පිරිස පේනවා නම්, අන්න එයාට තිසරණේ තියෙනවා. එහෙම නැත්නම් සමහරු කියාගෙන එනවා නෑ මේ ඔක්කොම එකයි. ඌවා මොකද්ද හේතුව? ඔකේ බුද්ධ ආගමනේ කියන්නේ ඔය කර්මඵලනේ කියන්නේ ඔය කේන්දරේ. එතකොට ඒකේ තේරුම මොකද? එයාට එතකොට කේන්දරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි සමානයි. අන්න මිත්‍යා දෘෂ්ටියක්. එයා මේ මිත්‍යා දෘෂ්ටියක් නොවැර හිටියොත් එයා නිරයයි. අන්න එහෙමයි වෙන්නේ. මතකද මම උදේ වරුවේ කිව්වා ධර්ම අවබෝධ නොකරන එක්කෙනාගේ ජීවිතේ මොකක් වගේද? අන්න වතුර වීදුරුවක් වගේ. වතුර වීදුරුවක වතුර ලුණු රස වෙන්න පුංචි ලුණු කැටයක් ඇති. ඒ වගේ අපේ ජීවිත චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් නිරේ උපදින්න, තිරිසන් ලෝකේ යන්න පොඩි වරදක් ඇති. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා නම් අපි අපේ ජීවිතයේ තියෙන ඕනම බරපතල වැරැද්දක් අපිට ඒක විසඳගෙන යන්න පුළුවන්. දැන් සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ ජීවිතෙන් අඩුපාඩු සිද්ධ වෙලා නම්, වැරදි සිද්ධ වෙලා නම් අනේ මට මේක සිද්ධ වෙලා නේද, මේක සිද්ධ වෙනාද කියලා හිතට වද දෙන්න පුළුවන්. මේ වද දෙන ප්‍රශ්න આવත් මොකද එයා කරන්න ඕනේ? එයා ධර්මයේ දන්නවනම් එයා දන්නවා මනසයි අරමුණුයි විඥානය නිසා තමයි මේක දැනෙන්නේ. මනසත් අනිත්‍යයි, අරමුණුත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි කියලා එයා ඒක හැබැයි ඒක අනිත්‍ය වඩන්නේ ආවට ගියට නෙමෙයි. සංවරයේ පිහිටලා. ආයෙමත් මගේ යතින් මෙවැනි දේවල්
සිදු වෙන්න දෙන්නේ නැහැ කියලා. අන්නේ සංවරේ පිළිහිටලයි කරන්නේ ඒක. අන්නේ කෙනා ඕනෙම වරදක් පංච ආනන්තරේ කර්ම ඇර අනිත් ඕනෙම එකක් පුළුවන් මේ ජීවිතේදී ප්‍රහාණය කරන්න. එතකොට බලන්න මේ මිනිස්යාට කොයිතරම් අවස්ථාවක් තියෙනවද මේ චතුරාර්ය සත්‍ය ධර්මය අරගෙන ඉස්සරහට යන්න. එහෙම බැරි වුණොත් එහෙම පුංචි දෙයක් හිතට එන්න පුළුවනි. චූටි දෙයක්. චූටි දෙයක් හිතට આવත් ඒක හිතින් යන්නේ නැහැ. අපි කියන්නේ පොඩි වරදක් සිද්ධ වුණා කියලා අපිට ඕක දැන් අපි හිතින් අපිට අමතක වෙලා ගියා. එහෙම වෙන්නේ නැද්ද? හිතපු ගමන් අපේ ජීවිතේ අපි අතින් සිද්ධ වෙච්ච අත්තරදි මතකෙට එන්නේ නැද්ද? මතකෙට එනවනේ. මතකයට එන වෙලාවට ඒ තුල අපි ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනව නේද? අන්න ඒ වෙලාවට අපේ හිත අපට චෝදනා කරන්නේ නැද්ද? චෝදනා කරනව නෙමෙයි. ඔන්න ඔය ස්වභාවයක් ආවොත් මරණ මොහොතේ ධර්මයේ වඩලා තිබුණොත් විතරයි එයාගේ ජීවිතය ආරක්ෂා වෙන්නේ. අපි කියමු මරණාසන්න මොහොතේ යාට එහෙම එකක් ආවා කියලා එයා පට් ගාලා ධර්මයට දාලා බලනවා. බලලා ඒක අතාරිනවා. එතකොට ඒක මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය තුල පුරුදු කරලා හිටියොත් විතරයි පුළුවන්. එහෙම නැත්තම් කරන්න බෑ. අපි කියමු පින්වතුනි අපි කවුරු හරි මැරිලා ගිහින් සතෙක් සර්පෙක් වුණා. කවුරුවත් දෙනවද අපිව බේරගන්න? කවුරුවත් දෙන්නේ නැහැ. මැරිලා ගිහින් පෙරේතෙක් වුණා. ඊට පස්සේ කවුරුත් දෙනවද අපිව බේරගන්න? නෑ අපිට උන දාන ටිකක් දෙයි. නමුත් පිනක් සිද්ධ වෙන්නේ නැහැ බොහෝ දානවලදී ඇයි? දාන ඉවරනකම් බලාගෙන ඉන්නේ බෝතල් කඩන්න. නෑ විහිළු නෙමෙයි ඇත්තම කියන්නේ මේ. බෝතල් කඩන්න බලාගෙන ඉන්නවා. චේතනාව තුළ පිනක් රැස් වෙනවද? ගෞරවයක් මුකුත් නෑ. ඒ වෙලාවටත් මොනවා හරි අදකුද කිය දැන් ඔයගොල්ලෝ ඔන්න එනවා දැන් කාලයයි. ඉතින් එහෙමනේ කියන්නේ. එහෙම කී තමයි දාන දෙන්නේ. කොහෙද පිනක් සිද්ධ වෙන්නේ? ඉතින් පෙරේතයෙකුට පිනක් ගන්න විදියක් නෑ. ඉතින් කවුරුයි පෙරේතෙක් වුණොත් එහෙම ඉවර නෙමේ ජීවිතේ. නිරේගිය කතා කරන දෙයක් ඇත්තෙම නෑ. අන්න එහෙම බලනකොට ජීවිතයට ආරක්ෂාව මේ ජීවිතයේදී ඇති කරගත යුතුයි. මේ ජීවිතයේදී ඇති කරගන්න ආරක්ෂාව තමයි සැබෑම ආරක්ෂාව. ඉතින් තමන් මෙහෙමයි තියෙන්නේ තමන්ට අවංකවම හෘද සාක්ෂියට එකඟව කැප වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සමහර ඉන්න කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ අය මොකද කරන්න ඕනේ? තේරුම් ගන්න ඕනේ. මොකද මේ කාරණේදී වැදගත් වෙන මෙන්න මේක මතක තියාගන්න. ධර්මයේ හැසිරෙන්න ඕනේ සිදුරු හොයන්න බලාගෙන නෙවෙයි ධර්මය අහන්න ඕනේ. සිදුරු හොයන්න ධර්මය අහනවා කියන්නේ මොකද? දැන් සිදුරු හොයන්න ධර්මය අහනවා කියන්නේ ධර්මයේ කියද්දි වචනයක් මොකක් හරි කියවුනොත් තමන්ගේ මතයට එකඟ වෙන්නේ නැති. ඊට පස්සේ එයා ධර්මයේ සම්පූර්ණ ධර්මය අතහැරලා අර වචනේ අල්ල ගන්නවා. අර වචනේ අල්ලගෙන ඉතින් බැන යනවා. ඊට පස්සේ ගිහිල්ලා තවත් කාටවත් කියන ඔන්න අපිත් ගියා අහන්න ඔන්න මෙහෙම කිව්වා මෙහෙම කියලා අර සිදුර තමයි උලුප්පා කතා කරන්නේ. අන්න ඒකට කියන රන්ද ගවේසි කියලා. පාලි වචනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක කරන්නේ උපාසක චණ්ඩාල. අන්න උන්වහන්සේ පාවිච්චි කරපු වචනේ. දැන් බලන්න එතකොට ධර්මයේ හැසිරෙන කෙනෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනද? නියම විදිහට ධර්මයේ තෝරලා බේරලා ගන්න ඕනේ. අපි ගත්තොත් එහෙම අපි දොඩම් ගෙඩියක් ගත්තා. අපි ලෙල්ලත් එක්කම කනවද? මොකද කරන්නේ අපි? ලෙල්ල අයින් කරනවා. අන්නාසි ගෙඩියක් ගත්තා. අර කටුත් එක්කම කනවද? නෑ. මොකද කරන්නේ? ඒක කටු අයින් රැහැලා දානවා. අන්න ඒ වගේ සද්ධර්මයේ ගන්නකට නියම සද්ධර්මයේ තෝරලා බේරලා ගන්න Tamanට පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකින හරියටම ඉලක්කයට අල්ල ගන්නවා මොකද්ද? මේ ධර්මයේ මම අවබෝධ කරන්නයි මම මේ අහන්නේ. මම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසයි මේ ධර්මය මම ශ්‍රවණය කරන්නේ. මට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම මිසක් මට මේක වෙන ඉලක්කයක් නැහැ කියලා පැහැදිලි මතයක ඉන්නකොට කිසිසේත් බය වෙන්න එපා. ධර්මය අවබෝධ වෙනවා. ධර්මය ඔබේ හිතට ඔබටම තේරෙයි කාලයක් යනකොට. කාලයක් දැන් ඔබට තේරෙවි කන්දක් නගින්න හදනකොට අමාරුයි. ඔබට තේරෙවි. කන්ද නගිනකොට ඔබ ලෙස්සලා වැටෙයි. ආයෙත් අමාරුවෙන් නැගගෙන ගිහිල්ලා කන්ද උඩට ගියාට පස්සේ ඔබට බිම ඉන්න අය පෙනෙයි. එතකොට බලයි මම දැන් හැහන් උඩනේ ඉන්නේ. මම දැන් කන්දර නැගලානේ කියලා. ඒ වගේ ටිකෙන් ටික ධර්මයේ පුරුදු කරන කාලේ අමාරුයි. නමුත් ඔබ උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ හැසිරෙනකට කාලයක් යනකොට ඔබට තේරෙයි
මා තුළ දැන් මිත්‍යා දෘෂ්ටි නැහැනේ. මා තුළ දැන් සම්මා දිට්ඨිය තියෙනවානේ. දැන් ඔබට හොඳට වෙනස තේරෙයි මිත්‍යා දිට්ඨිය තියෙන එක්කෙනාව. ඒ දවස්වල ස්වාමීන් වහන්සේ මෙහෙම කියන එකට අපිටත් හිත තැළුණා තමයි අපිත් ඔය වැය හිටියා. නමුත් දැන් තේරෙනවනේ අපිටත් අවබෝධ වුණානේ දැන් කියලා. අන්න එදාට ඔබට තේරෙයි. අන්න ඒකයි මේ කියන්නේ. මේ දුර්ලභ අවස්ථාවක් ධර්මයේ ලබා ගන්න. ඉතින් ඒ නිසා ඔබ ඒ විදිහට ධර්මයේ කරා යන්න ඔබට ධර්මයේ ටිකෙන් ටික අවබෝධ වෙනකොට ඔබේ ජීවිතයේ තුලින්ම ඔබ ධර්මයේ දකින්න පටන් ගනී. අන්න එතකොට ආරක්ෂාව ඔබට තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබට වහා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව